නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව පිණිස අදත් මේ පින්වන්ත හෝරාව ඔබ හැමදෙනා වෙනුවෙන් අපි වෙන් කරගන්නවා. ඊටාම දයාවෙන් හැමදෙනාම ශ්‍රද්ධා රූපවාහිනිය අභියස ඒකරාශි කරගන්නේ. ඉතින් පාරිශුද්ධ පවිත්‍ර නිර්මල ප්‍රඥාවම ගලන ප්‍රඥාවම ලෝකයට දායාද වන ඒ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ භාෂිතයට සවන් දෙන්න අපිට අවස්ථාව දෙන දුර්ලභ පින්කමක් උදාවන්නේ මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා. අපි ගුරු දෙවිඳුන් පළමු කොට වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව පින්වත් W කසුන් මදුසංක මහත්මයා විසින් දායකත්වයේ දරනවා. ඉතින් පින්වන්ත කසුන් මදුසංක මහත්මයා ප්‍රධාන හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරවණ පාමුල මේ පින්වන්ත නිමේෂය උදා කරගන්න අපි සූදානම්. ස්වාමින් වහන්සේ වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමිනේ අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි එතකොට අද මේගී සූත්‍රයේ අන්තිම කොටස කතා කරන් තියෙන්නේ. එතකොට උද්දච්ච කුක්කුච්ච නීවරණ ගැන අදින් ඉවර වෙනවා. එහෙමයි. කරුණිකතු කරලා කතා කරලා විස්තර කරලා. ඒතර මේ දේශනා ගොඩක් තුලින් උද්දච්ච කුක්කුච්ච නීවරණ වගේම ගොඩක් අපි කතා කළා මේ අනිත් නීවරණ ගැනත් මේකට එකතු වුණා. එහෙමයි. මේ දේශනා මාලාවට ඇත්තටම. එහෙමයි. එතකොට අපි දැන් මම හිතන දේශනා විශාල ප්‍රමාණයක් දේශනා 40කට 50කට කිට්ටු වෙන්න අපි උද්දච්ච කුක්කුච්ච නීවරණය මුල් කරගෙන සියලු නීවරණ දුරු කරනවන ප්‍රතිපදාවක් විදියට අපි කතා කළා ගණක මොග්ගල්ලාන සූත්‍රය. එහෙමයි. එතකොට මේ උද්දච්ච කුක්කුච්ච නීවරණයේදී අපි විශේෂයෙන් එතෙන්ට ඒක ඉස්මතු කරගන්න හේතුව ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ හිතේ නොසන්සිඳීමමයි කිව්ව මේ උද්දච්චයට හේතුව. නොසන්සිඳීම. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් කාමරාගය කියලා කියන්නේ වෙනම එකක්. එතකොට ඒ කාමයට තමන්ගේ ආධ්‍යාත්මයේ උපදින ඡන්දය. එතකොට ඒක වෙනම නීවරණයක්. එතකොට ඒක කාමයට සංකල්පි දැන් මේ ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස පහසට තමන්ගේ ආධ්‍යාත්මීය ඡන්දයක් තියෙනවා. ඒක නීවරණයක්. එතකොට ප්‍රඥාව දුර්වල කරනු යහපත අයහපත තේරුම් ගැනීම නැති කරලා දාන්න. ඒ වගේම තමයි හිතේ පොඩ්ඩක් ඇති වෛරය, ක්‍රෝධය උපදිනවන, පලි ගැනීම උපදිනවන, ද්වේෂය උපදිනවන ඒකත් නීවරණයක්. මේ වෙන වෙන වශයෙන් හඳුනා ගන්න ඕන දේවල් දෙක. එහෙම උපදින ස්වභාවයක් හිතේ තියෙනවා. ඒක නීවරණයක්. එතකොට කෙනෙක් නිසා හටගන්න එක නෙමෙයි, නිසා නෙමෙයි. එහෙමයි ස්වාමී. දෙයක් නිසා හටගන්න එක නෙමෙයි. ඒක නීවරණයක්. එහෙමයි අපි හැමතිස්සෙම තේරුම් ගන්න මහන්සි ගන්න ඕන. ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද වලට ආධ්‍යාත්මික ඡන්දයක් උපදිනවා නම් ඒ උපදින ස්වභාවය මොකද්ද? නීවරණය. නීවරණ ප්‍රඥාව දුර්වල කරන දෙයක්. සසරට බැඳලා තියෙන දෙයක්. ඊළඟට වෛර ක්‍රෝධ උපදිනවා නම්, ද්වේෂය උපදිනවා නම්, පලි ගැනීම උපදිනවා නම් ඒවත් නීවරණ. කෙනෙක්ගේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි, නීවරණයක් ඒක. හිත ඇබ්බැහි වෙච්ච එක. මේ සසරේ
මේ කාමයේ මේ ආස්වාදයෙන් අත්විඳින්න ගිහිල්ලා වෙච්ච ප්‍රශ්න මේ අපිට. එහෙමයි. මුසපත් වෙලා වෙච්ච ප්‍රශ්න. ඊළඟට තමයි තීන මිද්දේ. මේ අලසකම් කියන ඒවත් උඩ හරි පුදුමයි නීවරණ. එහෙමයි. නිදිමත කියන එකත් නීවරණයක් එතකොට. හරි පුදුමයි නේද? නීවරණ ඒවා. අපිට කෙලෙස්. එහෙමයි සාන්. බරපතල කාරණාවක් විදිහට සමහර වෙලාවට වැටෙන්නේ අහිංසකයි කියලාත් හිතෙන්න පුළුවන්. නිදිමතට යට. නිදිමත රහස නේද? එහෙමයි සාන්. ඔව්. ඒක තමයි අර දැන් අඥාන ලෝකේ අරව හඳුනගන්නේ නේ අමුතු විදියට. එහෙමයි සාන්. ඥානවන්ත ලෝකේ ඒව හඳුනගන්නේ එහෙම නෙමෙයි ඒකට. එහෙමයි. ඔව් දැන් බලන්න අපිට නිකන් බැලුවම දැන් තිරිසන් ලෝකේ සත්‍ය ධ්‍යාන අපිට සෑහෙන අනුකම්පා හිතෙනවා. අනුකම්පා හිතෙන්න ඕන එක හරි. එහෙමයි. නමුත් මිනිස්සෙකුට වඩා සමහරලාට අපි නිකන් ගෞරව දක්වනවා, ආදර දක්වනවා, සෙනෙහ දක්වනවා නේද බලන්න. එහෙමයි. නමුත් ඇත්තටම මේ තිරිසන් ලෝකයට යනවා කියලා කියන්නේ අසත්පුරුෂ භූමියනේ ඉතින්. එහෙමයි. ඉතින් මේ අසත්පුරුෂකම් කරලා ගියපු කෙනෙක්. එහෙමයි. නේද බලන්න. අසත්පුරුෂකම් කරලා ගියපු කෙනෙක් එතකොට. ඒතර මේ අපි ආදර ගෞරව දක්වලා තියෙන්නේ අසත්පුරුෂකමට තමයි. සමහර මනුස්ස ලෝකෙට ආපු කෙනෙකුට එච්චර ආදර ගෞරවයක් එහෙම කන්නේ පිනකින්නේ පැමිණුනේ කියන අදහසවත් නෑ. එහෙමයි සාමි. ඒතර අපි ඇත්තට මේ ආදර ගෞරවය දක්වලා තියෙන අතර පිනට නේද උඩ බලද්දී. එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්න. ඒ ආදරේ ඒ ගෞරවේ ඒ වටිනාකම අපි දීලා තියෙන්නේ මේ පිනටයි ධර්මයටයි. ධර්මය පුරුදු කරලා එතෙන්ට එන්නේ. එහෙමයි. ඒතර අතෙන්ට යන්නේ අධර්මයක් තුල සමාදම් වෙලා වාසය කරලා ඉඳලා. නමුත් අද ආදර ගෞරවයට සත්කාරයට පාත්‍ර වෙන්නේ කවුද? අධර්මය. දැක නේද? එහෙමයි. අධර්මයේ රජයන ලෝකේ සිදුවෙන ප්‍රශ්නේ. අධර්මයේ රජයන ලෝකේ. ඒතර මේ ධර්මයක් රජ කරනවා කියන එක අධියුගී ලේසි දෙයක් නෙමෙයි ඇත්තට. එහෙමයි ස්වාමී. ධර්මයේ රජ කළා. ධර්මයේ රජ කරන සක්විති රජ කෙනෙක් පහළ වෙච්ච කාලේ. ධර්මයේ රජ කරන්නේ. ධර්මයේ අවිය කරගෙන තියෙන්නේ. ධර්මයේ දූපත කරගෙන තියෙන්නේ. ධර්මයේ කොඩිය කරගෙන කිනු තියෙන්නේ. එහෙමයි. ඒ වගේම තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ධර්මයේ රජ කරන්නේ. එහෙමයි. ඒ බුද්ධ රාජ්‍ය තුලත් රජ කරන්නේ ධර්මයේ. ශාස්ත්‍රුන් වහන්සේ පිරිනොම් පෑවට ශාස්ත්‍රුන් වහන්සේ සම්බුදු වෙලා තියෙද්දිත් හොයනවා මගේ නොපිරු සීලේ පුරා ගන්නට. නොපිරු සමාධිය, නොපිරු ප්‍රඥාව, නොපිරු විමුක්තිය පුරා ගන්නට ශාස්ත්‍රුන් වහන්සේනමක් වෙන ගුරුවරයෙක් හොයන. බලනකොට නෑ. භාග්‍යතුන් වහන්සේගේ සීල සමාධි ප්‍රඥාවලට අනුග්‍රහ කරන්න පුළුවන් කෙනෙක් නෑ. ඒ නිසාම මේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේම ශාස්ත්‍රුන් වහන්සේ කරගත්තා. එහෙමයි ස්වාමී. ධර්මයේම ශාස්ත්‍රුන් වහන්සේ කරගත්තා. ධර්මයේම සරණ කරගත්තා. ධර්මයේම තමයි තමක් දූපත කරගත්තේ. එහෙමයි. හරි ආශ්චර්යයි නේද? එහෙයි ස්වාමී. ඒ නිසා ශ්‍රාවකයන්ට දේශනා කළා ධර්මයේම සරණ කරගන්න. ධර්මයේම දූපත කරගන්න. ධර්මයේම තමන්ගේ පිළිසරණ කරගන්න. ධර්මයේම ආරක්ෂාව කරගන්න. ඒතර මේ ධර්මයේ කියලා වචනයක් කියන හැමතිස්සෙම දැන් මේ ගිය සූත්‍රයෙන්ම අපිට මේ කාරණේ හොඳට ඉස්මතු කරගන්න පුළුවන්. මේ ගිය සූත්‍රය බුදුරජාණන් දේශනා කළා මේ ගිය මේ පංච ධර්මයන් මත පිළිහිట్లా තව ධර්මයන් හතරක් වඩන්න කියනවා. එහෙමයි ස්වාමීනි. ආන බලන්න. එහෙනම් ධර්ම පහක් ගැන මුලින් විස්තර කළා. මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ එහෙනම් ධර්මයේ පුරුදු කිරීමක්. එතන මේ කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වෙලා ඉන්නවා කියලා ඒක දිගටම දිගටම පවත්වනවා කියලා කියන්නේ පුරුදු කළ තියෙන කොහොමද? ධර්මය. එහෙමයි ස්වාමීනි. කොච්චර ආශ්චර්යද බලන්න ඒකට. අපිට ඔක හිතෙන්නේ නැහනේ. එහෙමයි. අපිට හිතෙන්නේ දැන් බණ ටිකක් ඇහුවා මේ කොහේ හරි අසමුරු මුල්ලට ගිහිල්ලා බාහිරලා භාවනා කරන එක තමයි ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ. ස්වාමීනි දැන් උදාහර අර්ථයක් එතකොට අපි පින්වත් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න නැඹුරු වෙනවා කියලා කියන්නේ ආරාමයට විහාරයට යනවා කියලා කියන්නේ ධර්මයේ පුරුදු කිරීමක් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ සල්ලේක සූත්‍රය කෙලිම පැහැදිලි කරන්නේ. එහෙමයි. පාප මිත්‍ර ඇසුරු කරන කෙනාට මේ නිකලෙස් වෙන්නයි කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්නේ. එහෙමයි. ඒතර මම කල්යාණ මිත්‍ර පාප මිත්‍ර ඇසුරු ඉන්න කෙනාට මම කල්යාණ මිත්‍ර ඇසුරු ඉන්නවා කියලා කුසල් හිතක් උපදවන්න කියනවා. ඒක කුසල් හිතක් එතකොට. කල්යාණ මිත්‍ර ඇසුරු හොයනවා කියන්නේ කොහොමද? කුසල් හිත. එහෙමයි. ඊට පස්සේ මේ අසත්පුරුෂ ඇසුරු ඉන්න කෙනාට ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න කියන කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්නේ. ධර්මයේ උපදින ස්ථානය. ඉස්පර්දින ස්ථානේ. එහෙමයි ස්වාමී. සියලු ධර්මයන් උපද්දලා දෙන්නවා කල්යාණ මිත්‍රයෙක් විසින්. එහෙමයි. ඒකනේ භාග්‍යතුන් වහන්සේ කිව්වේ රහතන් වහන්සේලා බිහි වුණේ.
එහෙමයි. ඒ සියලු ධර්මයන්ගෙන් පරතරයට පත් වුණේ නැද්ද? එතකොට එහෙනම් මේ තථාගතයන් වහන්සේ නිමිත කල්යාණ මිත්‍රයන් වහන්සේ ඉදිරියේ. එහෙමයි. කුමක් නිසාද? මේ සසර දුකින් එතර කරවන දහමම දේශනා කරපු නිසා. ඊට පස්සේ ඒ අය කල්යාණ මිත්‍ර ඇසුරට සසරේ බොහෝ නැඹුරු වෙලා හිටපු නිසා. ඒක උපකාර වුණා කෙලෙස් දුරු කරවන්න. එහෙමයි. ස්වාමිනේ මේ කරුණක් විමස ගන්න අවසරයක් ලැබේව. දැන් ධර්මයේ ලෝකයට උදා කරගන්න යම් ලෝකේ සුවපත් කරනවා කියන අදහසින් නොයෙකුත් කණ්ඩායම් සමහරට දේශපාලන කණ්ඩායම් ලංකාවෙත් ලෝකෙත් මේ සමානාත්මතාවය ආදරය දයාව මේ යහපත් ආර්ථිකය මේ සියල්ල ගොඩනගන්න කතා කරනවා. නමුත් ස්වාමිනේ මේ ධර්මයන් නැති වෙන කල්යාණ මිත්‍රයන් ඇසුරට ළඟාවීම පිළිබඳව ඔවුන්ට වැටහීමක් කතා බහක් තියෙනවා. ඒකට හේතුව ඒගොල්ලෝ හොයන්නේ ධනයෙන් භෞතික ධනයක්නේ හොයන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මෙතුවක් කල් ඒගොල්ලන්ගේ GS වලට දැකලා තියෙන්නේ ඒ නිසා ඒගොල්ලන්ගේ නුවණ කියලා හිතාගෙන ඉන්න දෙයට වැටහිලා තියෙන්නේ. නුවණ නෙමෙයි. එහෙමයි ස්වාමීනි. කුමන්ද වැටහිලා තියෙන්නේ මේ දේවල් තමයි හොයන්න ඕන කියලා. ශ්‍රද්ධාව ධනයක් කියලා ඒ ලෝකෙට වැටහිලා නැහැ. එහෙමයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය ධර්මයක් කියලා ධනයක් කියලා සම්පත්තියක් කියලා තීරුම් අරගෙන ඉන්නේ. එහෙමයි. ඊළඟට සීල සම්පත්තිය මේ ධනයක් කියලා වැටහීමක් නැහැ. එහෙමයි ස්වාමීනි. අන්න ඒක ඔය ප්‍රශ්නේ තියෙන්නේ උඩ මේ. ඒ තීරුම් ගැනීමට එන්නේ නැති ගමනේ තියෙන්නේ. එහෙමයි. කොහොම අපි හිතුවත් අර ලෝකේ දුවන පැත්තටම තමයි අපේ හිත දුවන හිතේ ස්වභාවය තමයි හිත පොරකන්නේ එතෙන්ට යන්න. එහෙමයි. හිත පොරකන්නේ එතෙන්ට යන්න. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාව උපදවන්න මේ ලෝකයේ අතර ඒක නිකන් මේ භාගතුන් වහන්සේගේ උපමාවක් තියෙනවා. කොහොමද ඒ වගේ? අර මහා මඩ පිරුණු වලක සුවඳ හමන නෙළුමක් පිපෙනවා. හැබැයි නෙළුම මඩ ගඳ නැහැ. මඩ පාටත් නැහැ. එහෙමයි ස්වාමීනි. සුවඳ හමන. එතකොට මේ නිල්වන් සමහර විට රෝස පැහැයෙන් යුතු, රත් පැහැයෙන් යුතු, සුදු පැහැයෙන් යුතු බොහෝම බබලන පිරිසිදු. පිපෙන්නේ කොහෙද? මඩේ. එහෙමයි. ගොඩක් නෑ හැබැයි. ඒතර ඒ වගේ තමයි. එතකොට මේ කාම නැමැති මඩ ගුහුරුවේ ඉඳගෙන ඊට අදාළ සාපේක්ෂව ඒවම හිතමින් කල්පනා කරමින් ඒ ලෝකෙම ගිලින ලෝකේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති මල පිපෙනවා. මල පිපිලා සුවඳ විහිදෙනවා. සුවඳ මේ ධර්මයේ තමයි සුවඳ කියලා කියන්නේ. එහෙමයි. තේරුණා නේද? ආන්නේ වගේ දෙයක් තමයි මේ සිද්ධ වෙන්නේ. එහෙමයි. එතකොට ඒ අර ලෝකෙ ඉන්නකොට හිතෙන්නෙම මේ නෙළුමක් වෙන නෙමෙයි හිතෙන්නේ. මඩගොඩේම තමයි දඟලලා පැනලා. එහෙමයි. එහෙම නෙවෙයි හිතෙන්නේ. ස්වාමීනි දැන් තුනුරුවන කෙරේ මහා ප්‍රසාදයට පැමිණ වාසය කරපු අතීත රජදරුවන් දවස දුටු ගැවුණු සද්දා තිස්ස ආදි වශයෙන් මේ මහ ජනතාවත් මොනතරම් මේ සුවපත් භාවයක් දරන්නට ඒක මම හිතන්නේ මේ හැම දෙයකම තියෙන්න ඕන දෙයක් තමයි ප්‍රඥාව කියන එක. එහෙමයි ස්වාමීනි. ජීවිතේ තේරුම් ගන්න පුළුවන් සසරක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. සසර ගමන මෙහිමයි ඇති වෙන්නේ. සසර ගමන මෙහිමයි නැති වෙන්නේ. සසර සූපත් වෙන්නේ මෙහිමයි කියලා පොඩි හරි අල්ප මාත්‍ර තේරුම් ගන්න පුළුවන් මානසික හැකියාවක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒකත් එක්ක තමයි අර පෙළ ගැහෙන්නේ ඔක්කොම තෙරුවන්ට. එහෙයි ස්වාමීනි. ඒ කියන්නේ මේකේ රජගෙදරද සිටු ගෙදරද අඩු කුලේද වැඩි කුලේද කියන එක නෙවෙයි ස්ත්‍රී පුරුෂද නෙවෙයි මෙතන වැදගත්කම තියෙන්නේ. පොසත්ද ලස්සනද කැතද කියන එක නෙවෙයි වැදගත්කම තියෙන්නේ. එහෙමයි. මේ බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරනවද මේ දේශනා කරන දේ පරම සත්‍යයක් කියන කාරණේ තේරුම් ගන්න පුළුවන්කමයි වැදගත් වෙන්නේ මෙතන. ඒක කාට උපදිනවද කියලා අපිට කියන්න තේරෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒක ඕනම කුලයේ කෙනෙකුට මේ ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව ලස්සන කැත ભેදයකින් තොරව ජාති කුල ભેදයකින් තොරව හට ගන්න පුළුවන් දෙයක් ඒක. එහෙමයි. ඒක අතීතයේදීත් එහෙම වර්තමානයේත් එහෙම අනාගතයේත් එහෙම. ඒක ආශ්චර්ය දෙයක් ඒක. එහෙමයි ස්වාමී. ඉතින් මේ විශේෂත්වයක් තිබුණ ඇත්තට මිහිඳු මහරහතන් වහන්සේ කාලේ භාග්‍යතුන් වහන්සේ කාලේ බොහෝ අර මේ සත්පුරුෂ ගතිය තියෙන ඒ ඥාණය තියෙන රජවරු හිටියා. රජවරු වැළඳ ගන්නකොට ඒ රට ජනතාවත් ඒ දෙයම වැළඳ ගන්න ස්වභාවයක් තිබුණා. එහෙමයි. ඒක ආශ්චර්ය බවක් තිබුණා.
දැන් ලංකාවට ආශිර්වාදයක් උනේ ඒකයි මේ මිහිඳු මහරහතන් වහන්සේ කියලා ධර්ම ප්‍රචාරයත් එක්ක කල්යාණ මිත්‍ර ආශ්‍රයනේ පටන් ගත්තේ. එහෙමයි. ඒතර බලන්න දැන් මේ දේවානම්පියති නිර්දානන්ම ඒ හිටපු කෙනාම ඒ හිටපු තරුණයම ඊතරම් අර මේ ගව්වක් පුරාවට විහෙර විහාර හදමින් ඊතරම් එහෙමයි ස්වාමීනි. දේව මිනිස් ලෝකයට බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් සමෘද්ධිමත් කළ සත්පුරුෂ ජනේ අදටත් එහෙමයි. පිරිවරන්නට ඕන මූලික පසුබිම් හදන්න තරම් මේ ආධ්‍යාත්මේ ශක්තිමත් වුණා. එහෙමයි ස්වාමීනි. ලංකාව බුද්ධ ශාසනයෙන් කේන්ද්‍රී කරලා දේව මිනිස් ලෝකයට යහපත සලසන්න තරම් මහා ආධ්‍යාත්මික බලයක් ගොඩනැගුණේ ඇසුරත් එක්ක. එහෙමයි. ඒතර බලන්න මේ ඇසුර කියන එක ඒතර ධර්මයේ හැසිරීමක් නෙමෙයිද? ඒතර අනිත් සියලුම පුණ්‍ය සම්පත්‍ය ආධ්‍යාත්ම ඉපදුනේ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් එක්ක. විහෙර විහාර හදන්න ඊළඟට මේ ජාතිය වෙනුවෙන් කැපකිරීමක් කරන්න සංඝයා උදෙසා තෙරුවන් උදෙසා කැපකිරීම කරන්න ඒ සෑම දෙයක්ම දී පුදාගෙන කටයුතු කළේ කුමක් එක්කද? කල්යාණ මිත්‍ර ආශ්‍රයත් එක්ක. එහෙමයි. දැන් බලන්න මේ අජාසත් රජතුමා දේවදත්තගේ ඇසුර තියෙන තාක්කල් තාත්තපව මරුවනේ. එහෙමයි. එහෙම හිටපු කෙනා ආයේ කල්යාණ මිත්‍ර ආශ්‍රයට ඇවිල්ලා ආයේ කොහොමද දැන් නිරේට කොහොමද යන්න හිටපු කෙනා නමුත් මොකද උනේ? හරි ආශ්චර්යයි. පළවෙනි ධර්ම සංගායනට සම්පූර්ණ සපෝට් එක දුන්නානේ. එහෙමයි. දැන් වෙන කෙනෙක් නම් මොකද වෙන්නේ? දැන් මම නිරේට යන්නේ කියන මට දැන් ඕනේ මම කොහොමද කාලා බිල්ල මේ ජීවිතේ ඉන්නවා කියලා පින් එහෙන කරන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. කල්යාණ මිත්‍ර ආශ්‍රය දෙන වටනේ. දැන් ඒ වගේ සිතුවිලි වලින් ග්‍රහණ වෙලා පවේම ඇලිලා ගැනිලා අසත්පුරුෂ භවෙන් අසත්පුරුෂ භවයටම නේද සමාජය යන්නේ. එහෙමයි. ඒතර ඒ දැන් රජතුමාගේ මානසිකත්වය වෙනස් කළේ කොමකින්ද? කල්යාණ මිත්‍ර ආශ්‍රය. ජීවක මම හිතන්නේ වෛද්‍යවරයනේ ජීවක වෙත්තුමානේ ගේම් එක් කරගෙන ඉන්නේ භාග්‍යතුන් වහන්සේ ගාවට. එහෙමයි ස්වාමීනි. ඒ බලන්න දැන් මේ වෙනස් වුණානේ. වෙනස් වුණා. නමුත් කල්පයක් නිරේ යන දේ කරගෙන තිබ්බේ. හැබැයි එහෙම වුණා කියලා ඉවරලා මං එන තාම පව් කරගන්නවා මේ පවුම කරගත්තේ නෑ ඊට පස්සේ. උදාාර පින් රැස් කරගත්තා. උදාාර පින් රැස් කරගත්තා හින්දලා. එහෙමයි ස්වාමීනි. සමහරලාට ඒ නිරේ ඒ ටික ඉවරනකොට ඊළඟට පින තමයි ඉදිරිපත් වෙන්නේ. එහෙමයි. පින තමයි ඉදිරිපත් වෙන්නේ ඊළඟට. ආශ්චර්යයි. එහෙමයි. පුදුම දෙයක් ඒක. ඒ නිසා බලන්න ඒක ඒ පවා වෙනස් කළේ ජීවිතේ අසත්පුරුෂ භවෙන් අසත්පුරුෂ භවට යන විට ජීවිතේ වෙනස් කළේ ධර්මයක් තුළින්. මොකක්ද ඒ ධර්මය? කල්යාණ මිත්‍ර සම්පත්තිය නම් ධර්මය. සම්පූර්ණ ජීවිතේ පෙරලියක් කළා. එහෙමයි. සම්පූර්ණ ජීවිතේ වෙනස් කළා. එකම දහමකින් එකම දහම පුරුදු කළා. මොකක්ද ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය? ඒතර කල්යාණ මිත්‍ර සම්පත්තියට ආපු කෙනා තමයි සීලවන්ත වෙන්නේ. ඒතර සීලය පුරුදු කිරීමක් කියන්නේ මොකක්ද එතකොට? ධර්මය පුරුදු කිරීමක් එතකොට. පංච ධර්මින්ක. එහෙමයි ස්වාමීනි. දස කතාවේ නියලී වාසය කරනවා කියලා කියන්නේ එතකොට මේ. එතන දහම් කතාව කියලා කියන්නේ මොකද්ද මේ? දෙව් මිනිස් ලෝකයේ අභිෂේක කරවන්නේ දස කතාවේ. ධර්මය පුරුදු කිරීමක්. තමනුත් ධර්මය පුරුදු කළා දෙව් මිනිස් ලෝකයේ ධර්මය පුරුදු කිරීමට යොමු කරන සමාදන් කරනවා. එහෙමයි. හරි ආශ්චර්යයි. ඊළඟට තමයි තමන්ගේ හිතේ හටගන්න අකුසල් දුරු කරන්න හිත පොළඹවනවා කියන එක කොහොමද කොට ධර්මය පුරුදු කිරීම. තමන්ගේ හිතේ එන ලාමක සිටිවිලි තරහ කාමයට තියෙන ආසාව නිදිමත කලසකම් මේවා අලු ගසා දාලා නැගිටිනවා කියලා කියන එක මොකද්ද ඒක? ධර්මය පුරුදු කිරීම. එහෙමයි ස්වාමීනි. අලුනේ ගසා දාන්නේ. එහෙමයි. ඒතර අපි නිකන් රාජාභරණයක් විතර තියාගෙන ඉන්න මොකද අලු? නැද්ද බලන්න. අලු වලට තමයි ආස කරන්නේ. අලු ගොඩේම තමයි දැන් බලන්නේ නොදියුණු සත්වයෝ මඩ ගොඩවල් වල අලු ගොඩවල් වල තැවරි මහා අප්‍රමාණ විනෝදයක් ලබනවානේ. එහෙමයි. දැකලා නැද්ද? ඒක තමයි නොදියුණු මනසේ හැටි. එහෙමයි ස්වාමීනි. දැන් පොඩි කාලේ දැකලා නැද්ද පොඩි ළමයි තමන්ම මේ මල පහ දාලා ඒකෙම තලතල සතුටු වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. තමන්ම මේ මුත්‍රා දාගෙන තමන්ම තලතල සතුටු වෙනවා. හැබැයි ඕක අවුරුදු 15 10 වෙනකොට කරනවද ඒක? නෑනේ. එයි නුවණ මෝරා කියලා. ඒකෙන් සතුටක් ලබන්නේ. එන මේ අඥාන ජනී ජනයා ගඳ ගහන ලාමක දේවල් වලින් සතුටු වෙන්නේ ලාමක බව තියෙනකම් විතරයි.
එහෙමයි. ඒ ලාමක භවයේ රඳවල තියෙන ප්‍රඥාව දුර්වල නිසා. ඒතරේ වීරියට එන්නේ නැත්තේ. ඉතින් බලන්න අරක අතහරින්න ඕනේ ළමයා තරුණ වෙනකොට. කොම් පිටු ගහන්නේ අතහරින්න ඕනේ. තේරෙනව නේද? ඒ ලාමක දේවල් අතහරින්න. එහෙමයි ස්වාමීනි. එහෙනම් කාම ලෝකයේ ඉඳගෙන කාමීම ඇලිලා ඉන්න කෙනත් ඒ වගේ දේවල් තේරුම් ගන්න අතහරින්න ඕන. ප්‍රඥාව මෝරනකොට කිසෙ අතහරිද? බ්‍රහ්මියෝ වෙන කාමයේ අතහැරලා කිසෙ ඉන්නව නැද්දනේ? එහෙමයි ස්වාමීනි. බ්‍රහ්මියෝ අපි කාමයේ අතහැරලා ඉන්න කියලා. ඒතර එහෙම කාමයේ අතහැරලා අසුචි වගේ දැකලා කාමයේ අතහැරලා හිටපු කෙනා තමයි බ්‍රහ්ම ලෝකේ යන්නේ. එහෙමයි ස්වාමීනි. අසුචි වගේ කාමයේ දැකපු කෙනා. අසුචි වගේම මේ කෙලෙස් දැකපු කෙනා සසරම අතහරිනවා. එහෙමයි ස්වාමීනි. මේ අසුචි වගේම මේ කෙලෙස් දැකපු කෙනා. කෙලෙස් දකින්න කියනනේ අසුචි වගේ. එහෙමයි. අසුචි කෙනෙක් දේ ස්වභාවයම ගත. පොඩ්ඩක් තැවරුණත් ගොඩක් තැවරුණත් ගඳමයි. අසුචිමයි. කිසිම දෙයකට ගන්න බෑ. කිසිම පළක් නැහැ. කිසිම මොහොතකටවත් අසුචි වල හරයක් නැහැ. ඒක තමයි හිත ඇතුලේ උපදින කෙලෙස් වල මොහොතකටවත් හරයක් නැහැ. ගඳමයි තියෙන්නේ. පිළිකුලමයි තියෙන්නේ. කෙලෙස් වල ස්වභාවය. කිසිම අර්ථයක් කිසිම අර්ථ බලන්නකො අසුචි වල අර්ථයක් තියෙද? එහෙමයි ස්වාමීනි. කොච්චර ලස්සන උපමාවක්ද බලන්න භාගිත බුදු කෙනෙක්මනේ දකින්න දෙන්නේ මේ. බැහැර කළ යුතු දෙයක්මයි. බැහැර කළ යුතු දෙයක්මයි. ලස්සන අර්ථය. ඒතර මොකද්ද මේ කෙලෙස් කියලා කියන්නේ බැහැරම කළ යුතු දෙයක්. එහෙමයි. මොහොතකටවත් වැළඳ ගන්න සුසු දෙයක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. කෙලෙස් කියන දේ. මොහොතකටවත් වැළඳ ගන්න සුසු නෑ. එහෙමයි ස්වාමීනි. කියන මොහොතකටවත් වැළඳ ගන්න සුදුසු නම් කෙලෙස් කියන දේ බුදුරජාණන් දේශනා කරන තුන්වත් මහන්නේ වැළඳ ගන්න කියලා. එහෙමයි ස්වාමීනි. මොකද අසුචි වලට උපමා කළේ මොහොතකටවත් වැළඳ ගන්න සුදුසු නෑ. අසත්පුරුෂ ඇසුර හිනම් මොහොතකටවත් වැළඳ ගන්න සුදුසු නෑ. එහෙමයි. දුස්සීල බවහරිනම් මොහොතකටවත් වැළඳ ගන්න සුදුසු නෑ. එහෙමයි ස්වාමීනි. දෙතිස් කතාව කියන එක එහෙනම් මොහොතකටවත් වැළඳ ගන්න සුදුසු නැති එකක් කියන. එහෙමයි. වීරිය නැති බව කියන එක මොහොතකටවත් වැළඳ ගන්න සුදුසු නැති එකක්. දුෂ්ප්‍රාඥ බවින් ඉන්නවා කියන එක මොහොතකටවත් වැළඳ ගන්න සුදුසු නැති දෙයක්. ඔක්කොම අකුසල උපදින දේවල්. එහෙමයි. ලාමක බවනේ උපද්දන්නේ. එහෙනම් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නම් වූ ධර්මයේ හැසිරීම ආශ්චර්යයි. ධර්මයේ හැසිරීමක් කියනවා. එහෙමයි. සීල සම්පත්තියේදී වාසය කරනවා කියන ධර්මයේ හැසිරීමක්. ඊළඟට එහෙනම් දසකතාවෙන් අභිෂේක ලැබෙනවා කියන එක ධර්මයේ හැසිරීමක්. එහෙමයි. ඊළඟට හිතේ හටගත්තු ලාමක දේවල් හිත බැහැර කරන්න උනන්දු කරනවා කියන එක ශ්‍රේෂ්ඨ දෙයක්. ධර්මයේ හැසිරීමක්. මේ සංසාරේ මේ කෙලෙස් මුල් වෙලා සංසාරේ ඇති වෙන හැටි සසරට වැටෙන හැටි මේ කෙලෙස් වැළඳ ගන්නකොට තමයි සසරට ඒ මොහොතම සසර වැළඳ ගත්තා වෙනවා. යම් මොහොතක අපි ක්ලේශ මාත්‍රයක වසඟයට යනවා කියන්නේ ඒ වෙලාවේ පංච උපාදානස්කන්ධය හට ගැනීමක් සිද්ධ වෙලා ඒ වෙලාවේ ආයතනයන්ගේ හට ගැනීමක් සිද්ධ වෙලා ඒ වෙලාවේ පටිච්චසමුප්පාදේ හට ගැනීමක් සිද්ධ වෙලා ඒ වෙලාවේ ධාතු හයේ හට ගැනීමක් සිද්ධ වෙලා ස්පර්ශ ආයතනය හට ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. යම් මොහොතක කෙලෙස් වලින් නිදහස් කරගෙන හිත වාසය කරනවද ඒ වෙලාවේ පංච උපාදානස්කන්ධෙත් නිදහස් වෙලා තියෙන ඒ වෙලාවේ ආයතනයන්ගෙන් නිදහස් වෙච්ච මොහොතක් ඒ වෙලාවේ පටිච්චසමුප්පාදෙන් නිදහස් වෙච්ච මොහොතක් කෙලෙස් වලින් නිදහස් වෙලා නම් තියෙන්නේ. ඒක තමයි සමුදය අත්ංග මේ තීරුම් ගන්නවා කියලා කියන්නේ. විවිධ පරයයන්ගෙන් භාගතුන් වහන්සේ වචන වලින් විස්තර කරනවා. එහෙමයි. ඒතර මේක තීරුම් ගන්න මහන්සි ගන්න ඕන ඊළඟ කාරණේ. ඒතර මේ තීරුම් ගන්න මහන්සි ගැනීම ධර්මීය හැසිරීම. ඒතර සිහියෙන් ඉඳගෙන මේක පිටින් ඉඳන් කල්පනා කරන එක නෙමෙයි. තමන්ගේ හිතට සිහිය පවත්තලා තමන්ගේ කයට සිහිය පවත්තලා තමයි මේව තීරුම් ගන්න ඕන. වෙන ක්‍රමයකට නෙමෙයි මේව තීරුම් ගන්න තියෙන්නේ. එහෙමයි. ඒතර මේ පංච ධර්මයන් මත පිහිටපු කෙනා තමයි බලන්න ධර්මීය හැසිරීමට ලස්සන අර්ථකථනයක් මේ දෙන්නේ. කදා කෙනෙක් හිතන්නේ නැහැ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ සීලේ පුරනවා කියන ධර්මීය හැසිරීම කියලා. එහෙමයි ස්වාමීනි. ගොඩාක් කට්ටිය අහන්නේ ධර්මීය හැසිරෙනවා කියලා ගියොල්ල කලබලත් කරගන්න සමහර විට. අසත්පුරුෂයොත් ඇසුරු කරන ධර්මීය හැසිරෙනවා කියලා. මේව කර කර ඉඳලා හරියන්නේ නැහැ කියලා. සමහරලාට මේ කට්ටිය ධර්මීය හැසිරෙන සමහර එක කට්ටිය පුද්ගලික අදහස් තියෙනවා ඔක්කොම. ඒකයි කියන්නේ පුද්ගලික අදහස් සරණ ගිහින් වැඩක් නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් ඔක්කොම අතහරිනවා කියන එක ධර්මීය හැසිරීමට විතරක් ගත්තොත් එහෙම මේ කට්ටිය හොයන්නේ මේ ඔක්කොම අතහරින එක විතරයි. එහෙමයි. ඒතර ගෙවල් අරුබුදයක් ඒකට. නැද්ද බලන්න? එහෙයි ස්වාමීනි.
එතකොට මේ ධර්මයේ හැසිරෙනවා කියන දැන් මේ බලන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය සීල සමාධි කිසි දෙයක් නොකර තමයි අර කරන්නේ. හැබැයි එහෙම කියන කට්ටිය තමයි සීල ගැන කතා කරන්නේ. සීල ගැන කතා කරන්නේ. එහෙමයි. හරි පුදුමයි ඒක. ප්‍රඥාව දියුණු කිරීමක් ගැන කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට දස කතාවක් ගැන කතා කරන්නේ. පටන්ගත් අකුසල් දුරු කරන්න ඕන කියන එක කතා කරන්නේ. ස්වාමිනේ සියලු කාර්යයන් මේ කටයුතු වල නිරත වෙන අතරවාරයේ මෙයාගේ ජීවිතේ පුරුදු කරන්නේ. එහෙමයි ස්වාමීනි. පුරුදු කළා මෝරපු කෙනාට තමයි අනිත් දේවල් කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකට එතන විස්තර කළා මේ ධර්මයන් මත පිළිලා තව ධර්මයක් තව හතරක් වඩන්න කියනවා. මොකක්ද ඒ? තව එකක් තේරුම් ගන්න. රාගය ප්‍රහාණය කරන්න අසුභය පුරුදු කරනවා. අපි මේ කතා කළා දැන් මේ ටික. ඊළඟ ද්වේෂය ප්‍රහාණය කිරීමට මෛත්‍රිය පුරුදු කරනවා. අපි ගොඩක් මේකට සම්බන්ධව කතා කළා. ඊළඟ තමයි කියනවා අනවශ්‍ය විතර්ක නැසීමට ආනාපාන සතිය වැඩි යුතුයි කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. හරි බුදුම මේ ආනාපාන සතිය කියන එකේ පුදුම ලස්සන විග්‍රහයක් තියෙනවා. හරි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ දීප කියලා සූත්‍රයක් තියෙනවා. මේ දීප සූත්‍රයේ තියෙන ආනාපාන සතිය පිළිබඳ මහා සොඳුරු විග්‍රහයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ විස්තර කරන බුදුරජාණන් වහන්සේ මේ දීප කියන සූත්‍රයේ පින්වත් මහණෙනි මේ ආනාපාන සතිය වඩන්න කියනවා. බොහෝ කොට වඩන ලද ආනාපාන සතිය මහත්ඵලයි මහා ආනිසංසයිතයි කියනවා. එහෙමයි. ඔන්න මහත්ඵලයි මහා ආනිසංසයි කියන විස්තර කරනවා මහණෙනි මෙසේ බොහෝ කොට වඩන ලද බහුල කරන ලද අපි ඉස්සරහා වැඩසටහනකදී ආනාපාන සතිය දීර්ඝ විදිහට කතා කරනවා. එහෙමයි. දැන් ටි අම්මාකාරයෙන් ඔබ ආනාපාන සතිය ගැන මම හිතන බොහෝ දෙනෙක් අහලා ඇති. අපි ඉදිරි වැඩසටහනේදී ආනාපාන සතිය විස්තර කරන අදහසින් ඉන්නවා. මහන්නි මේ බොහෝ කොට වඩන ලද ප්‍රගුණ කරන ලද ආනාපාන සති සමාධිය මහත්ඵලයි මහානිසංස වෙන්නේ කොහොමද කියලා විස්තර කරන මහන්නි මම සම්බුද්ධත්වයට పూర్වයේදී කියන්නේ බුදු වෙන්න පෙර එතකොට. එහෙමයි. අභිසම්බෝධියට නොපවත්ව සිටියේදී සතර සම්බුද්ධත්වයට පත් වෙලා නැහැ. බෝධිසත්ව වූයේ. මේ විහරණයෙන් බහුලව වාසය කළා කියලා කියන කොහොමද ආනාපාන සතිය. එහෙමයි. අන්න තථාගත විහරණයක්. එතකොට කොහොමද මේ ආනාපාන සතිය කියලා කියන්නේ. තථාගත විහරණය. මහණනි මේ විහරණයෙන් බහුලව වාසය කරන්නේ ඒ මගේ කය ක්ලාන්ත නොවේවි කියනවා. ලීසින් කලන්තේ හැදෙන්නේ නැහැ කියන කාටද? ආනාපාන සතිය වඩන කෙනාට. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි ඒක. ඇස්ද ක්ලාන්ත නොවේවි කියනවා. දැන් සමහර අය ඇස් බිරාන්ත වෙනෝනේ. එහෙමයි. ඉතින් ඇස් බිරාන්ත වෙන ඇස් කලන්ත වෙනවා කියන එකයි. කිසිවක් උපාදාන නොකොට මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණා කියනවා. දැන් අච්චර තද්ද බල එන දුෂ්කර ක්‍රියාවක් කරමින් මට පේන හැට තමයි එතකොට හැමතිස්සෙම හිතේ පවත්වපු දෙයක් තමයි බෝසතාණන් වහන්සේ ආනාපාන සතිය. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. එහෙයි. හැමතිස්සෙම නිරතුරුව බහුල කරපු දෙයක් තමයි ආනාපාන සතිය. නැවත නැවත කරපු එකක් තමයි ආනාපාන සතිය බෝසත් කාලේ. එහෙමයි. එහෙයින් මහන්නි නිතර බලන්න කය කලන්ත වෙන්නේ නැහැ කියන ආනාපාන සතිය බොහෝ කොට වඩන කෙනාට. බෙනිෆිට් එන මේ ආනාපාන සතිය. එහෙමයි. ඊළඟට ඇස් කලන්ත වෙන්නේ නැහැ. දැන් ඇස් නිලංකාර වෙනවා කියලා කියන්නේ ඔය. එහෙමයි. ඒ වෙන්නේ නැහැ කියන. කිසිවක් උපාදාන නොකොට මගේ හිත ආශ්‍රවයන්ගෙන් පවා නිදහස් වෙලා ගියා කියන. ආනාපාන සතිය නිසා. එයින් මහණෙනි මාගේ කය ක්ලාන්ත නොවන්නේ නම් මැනවි. ඇස්ද ක්ලාන්ත නොවන්නේ නම් මැනවි. මගේ සිත කිසිවක් උපාදාන නොකොට ආශ්‍රවයන්ගෙන් නිදහස් වන්නේ නම් මැනවි කියලා යම් කෙනෙක් කැමති නම් ආනාපාන සතියම මෙනෙහි කරන්න පින්වත් මහන්නේ. ආනාපාන සතිය මෙනෙහි කරන්න කියලා. කවුරු කෙනෙක් කලන්ත හැදෙන්නේ නැතුව ඉන්නවනම් හොඳයි, ඇස් කලන්ත වෙන්නේ නැත්නම් හොඳයි කියලා හිතනවනම් උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්න ඕන කියලා හිතනවනම් කොහොමද කරන්න කියන්නේ? ආනාපාන සතිය වඩන්න කියනවා. ඉන්න මේ කලන්ත හැදෙන අයට හොඳ භාවනාවක්. එහෙමයි ස්වාමීනි. තේනා නේද? නිතර නිතර කලන්ත හැදෙන අයට ඇසිය යුතු හොඳ බණක් මේක. එහෙමයි. ඔව්. ඒ මහණෙනි ඊළඟ විස්තර කරනවා මගේ යම් පංචකාම ආසිත විතරකියෝ විද්ද. ඒව ප්‍රහීන වෙත්නම් මැනවි කියලා යම් කෙනෙක් හිතනවා නම් ආනාපාන සති සමාධිය මිතා මැනවි මෙනෙහි කළ යුත්තේ කියන. කෙනෙක් හිත පංචකාමයට යනවනම් එහෙමයි.
පංචකාමෙන් නැඹුරු වෙලා නම් තියෙන්නේ. ඒතර ඒ කෙනා හින කරන්න ඕන දෙයක් තමයි කොහොමද මේ? ආනාපාන සති සමාධිය. එහෙයි. ආනාපාන සති සමාධිය බහුල කරන්න කියන. එහෙමයි ස්වාමී. ආනාපාන සති සමාධිය ප්‍රගුණ කරන්න කියලා කියන. එහෙමයි. කුමක් වෙනවනද? හිත පංචකාමයට යනවා. එන කය කලන්තේ වෙනව නම් ඇස් කලන්තේ වෙන්න ඇතිව ඉන්නෝ කියනවා නම් උපාදාන රහිතව ඉන්න ආසයි කියලා හිතන කොහොමද කරනවද? ආනාපාන සතිය. එහෙමයි. ඊළඟට පංචකාම ආශ්‍රිත විතරකයන්ගෙන් හිත බැට කන කෙනෙක් නොවී ඉන්න ආසනම් මොකද කරන්න ඕන? ආනාපාන සතිය. මොකද මහත්මයා ස්වාමීනි බොහෝ විට අනවශ්‍ය බහුල කොට විතර්ක හිතේ හට ගන්නවා කියන්නේ මේ අවස්ථාව පහදලා දෙනසේ. ඒක කියනවා මේතොත් සිහිය අඩුකමනේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසානේ දැන් මේ කියන්නේ දැන් කාම විතරකේ නැතිව ඉන්න ආස නම් ආනාපාන සතිය වඩන්න කියනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට ආනාපාන සතිය මම දේශනා කරන්නේ කියන සිහිය නැති කෙනාට. එහෙමයි. එහෙනම් මේ කාම විතරක වලින් බොහෝසේ බැටගන්නේ ඒකින්ම තීරුම් ගන්න ඕන කුමක්ද රහස? සිහිය අඩුයි. එහෙමයි. සිහිය අඩුයි. එන සිහිය අඩු කෙනෙකුට මේ ධර්මයේ නිෂ්ඨාවටපත් වෙනවා කියන එක ලේසි නෑ. එහෙනම් මේ ලැබුණු දුර්ලභ ජීවිතේ එහෙනම් අපි කරගන්න ඕන දැන් අපි ගෙවල් දොරවල් හදාගත්ත පමණින් අපි දියුණු ලෝකයකට යන්නේ නෑ. යාන වාහන ගත්ත පමණින් අපි දියුණු ලෝකයකට යන්නේ නෑ. එහෙම නේද? බලයක් මහන්සිලා හදාගත්ත කියලා අපි දියුණු ලෝකයකට යන්නේ නෑ මරුණට පස්සේ. සිහිය දියුණු කරගත්තොත් මොකද වෙන්නේ? දියුණු ලෝකයකට යනවා. එහෙමයි. සිහිය හදාගත්තොත් දියුණු ලෝකයකට යනවා. එහෙමයි ස්වාමී. සිහිය දියුණු කරගත්තොත් දියුණු ලෝකයකට යනවා. සිහියෙන් වාසය කළොත් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා. එහෙමයි. ස්වාමීනි දැන් හිතේ විතර්ක ඇති වෙන අවස්ථාව අපිට කෙනෙකුට හිතා ගන්නත් බැරි චමත්කාර මහා පුදුම දේවල් හිතේ ඇති කරලා දෙන මේ ඒ සිහිය අඩුකම්මයි. එහෙමයි ස්වාමීනි. සිහිය අඩුකම්මයි. එහෙමයි. දැන් මේ කියන්නේ යම් පංචකාමාශ්‍රිත විතරකයෝ වෙද්ද ඒවා ප්‍රහීන වෙනවා නම් මැනවි කියලා හිතනවා නම් කැමති වන්නේ නම් ආනාපාන සතිය මිතා මැනවි මෙනෙහි කළ යුත්තේ. එහෙමයි ස්වාමීනි. ඒකට මේ කවුද දේශනා කරන්නේ? සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යවතුන් වහන්සේ. නිතර ආනාපාන සතියට හිත ගන්න මහන්සි ගන්නවා. ස්වාමීනි මොනතරම් පරිපූර්ණ අර්ථයක් අපිට දේශනා කරනවාද? මේක භාග්‍යවතුන් වහන්සේ සියල්ල පරිපූර්ණ වශයෙන් අත්දැකලා දෙව් මිනිස් ලෝකයට ඒක දායාද කරනවා. එහෙමයි ස්වාමීනි. තමන්ගේ ආනාපාන සතියෙන් සම්පූර්ණ පරිපූර්ණ මේ රැකවරණ ලැබලා අභිෂේක වෙලාමයි දෙව් මිනිස් ලෝකයා අභිෂේක කරවන්නේ. උදාර සාත්‍රු සම්පත්තිය. උදාර ශාස්ත්‍රඥ වහන්සේනම. එහෙමයි ස්වාමීනි. ඊළඟ දේශනා කරනවා එසේම මහණිත ලස්සන සිද්ධියක් කියනවා. නොපිලිකුල් දේ ඉදිරියේ පිළිකුල් සංඥාවෙන් වසන්න කැමති නම්. කියන්නේ මේ ලෝකේ තියෙන චමත්කාර ලස්සන දේවල් තියෙනවා. එහෙමයි. ඒ නොපිලිකුල් දේවල්නේ. ඒ දේ ඉදිරියේ පිළිකුල් සංඥාවක් උපදවගෙන ඉන්න ආසන. අපි හිතමු එහෙම එකක්. දැන් ඔන්න අසුචි ටිකක් දකින්නවා අපි. අපි සමහරට අපිට පුළුවන් මේ දිහා නොබලවත් ඉන්න. ඒක තමයි පිළිකුල් සංඥාව කියලා කියන්නේ. එහෙමයි. දැක නේද? ඒතර අන්නේ වගේ සංඥා ප්‍රියමනාප දේවල් ඉදිරියේ පවා දැක්ක නොදැක්ක ගන්නට පවා එහෙමයි. ආයි බැලිය යුතුයි කියන සංඥාවක් දැන් අසුචි ටිකක් ඉදිරියේ ආයි බැලිය යුතුයි කියලා හිතක්වත් ඇති වෙන්නේ නැහැ නේ. ඒක තමයි කියන්නේ පිළිකුල් සංඥාව කියලා කියන්නේ. එහෙමයි. ඒ වගේ තමයි ප්‍රියමනාප දෙයක් ඉදිරියේ ආයි බැලිය යුතුයි කියලා සංඥාවක්වත් නූපදින විදිහට හිත පවත්තන්න කැමති නැහැ. එහෙමයි. දැක නේද? ඒ මොන දේ ඉදිරියේද? නොපිලිකුල් දේ ඉදිරියේ පිළිකුල් සංඥාවෙන් වසන්න කැමති නැහැ. කොහොමද කරන්න කියන්නේ? ආනාපාන සතියෙන් වඩන්න පින්වත් මහණෙනි. කොතරම් ආශිර්වාදයක්ද? කොතරම් රැකවරණයක්ද? එහෙමයි. දැන් අපි ඒතකොට මේ ප්‍රියමනාප දේවල් ඉදිරියේ දැකලා අපිට අමතක කරගන්න බැරි වීම නිසා නේද ප්‍රශ්න ඔක්කොම හටගන්නේ. ඔන්න පාරිතොට යනකොට ප්‍රියමනාප දේවල් දැක්කම ගෙවල් වල ඇවිල්ලත් මොකද සිහින ලෝකෙ ඔච්චරයිනේ. මොනවද කන්නේ මොනවද බොන්නේ නෑවද දොර වැහුවද අම්මා තාත්තා කෑවද බිව්වද යුතුයකම්වත් ඔලුවට එන්නේ කොමක් වැඩ කරනකොටද අර දේවල් වලින් තමන්ගේ හිත මුසපත් වුණාට පස්සේ තමන්ට ඒතර කොහොමද උපදව ගන්න බැරි වුනේ ඒ නොපිලිකුල් දේ ඉදිරි පිලිකුල් සංඥාව හිතේ ඇති කරගන්න බැරි වුණානේ එහෙම නේද එහෙමයි ඒ නොපිලිකුල් දේ ඉදිරි පිලිකුල් සංඥාවක් ඇති වෙන විදියට හිත රඳවගෙන ඉන්න නම් එතකොට ඒකට කොහොමද කරන්නේ කියන්නේ ආනාපාන සතිය. හරි ආශ්චර්යයි. එහෙමයි. එතකොට එහෙනම් ඒක සරලව තේරුම් ගන්න තියෙන කොහොමද?
කොතරම් ප්‍රියමනාප දෙයක් ඉදිරියේ වුණත් අර අසූචි ගොඩක් දිහා දැක්කහම අපි හිත නොපිහිටුවා ඉන්නේ යම්සේද එසේ ඉන්න. එහෙමයි ස්වාමී. දැන් අපි අසූචි ගොඩකුත් එක්ක ගහගන්නේ නැහනේ. එහෙයි ස්වාමී. බැනගන්නෙත් නැහනේ. නින්දා කරන්නෙත් නැහනේ. අපි මොකද කරන්නේ? නොවැළඳු සිතින් වාසය කරනවා. ස්වාමීනි මොනතරම් මේ උදාර නිදහස් භාවයක්. අහන්න බලන්න. එහෙමයි. ඒතර ප්‍රියමනාප දේ ඉදිරියේදී තමන්ගේ හිතේ ඒ වගේ නිදහසක් තියෙනවනේ. එහෙමයි. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේක අත්දැක්කා සත්‍යයි. එහෙමයි. එහෙනම් මේ සත්‍ය ආඥාවක් මේ තියෙන්නේ. එහෙමයි ස්වාමී. සත්‍යේනු එතකොට මේ දෙව් මිනිස් ලෝකයා මේ අභිෂේක කරවන්නේ සත්‍යයෙන්. එහෙමයි. අසත්‍යයෙන් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ සත්‍යයේ දෙව් මිනිස් ලෝකයට දායාද කරලා දීලා තියෙන්නේ. අසත්‍යයක් නෙමෙයි මේ. පරම සත්‍යයක්ම නිසා ශාස්ත්‍රුන් වහන්සේ මේක අත්දැකපු දෙයක් නිසා ප්‍රියමනාප දේව විද්‍රියේ මුසපත් වෙලා මුලා වෙලා මිනී මරා ගන්න යන ලෝකේ ඒ කිසි දෙයක් හැඟීමක් නැතුව සුවපත් වූ සිතින් ඉන්නවා නම් මේක ප්‍රාතිහාර්යයක්ද නැද්ද? ප්‍රාතිහාර්යයක් මේක. එහෙමයි. එහෙනම් මේක ප්‍රාතිහාර සහිතද නැද්ද මේ ධර්මයේ? ප්‍රාතිහාර සහිතයි. එහෙමයි. එහෙනම් මේ ආනාපාන සතිය නම් වූ ධර්මයේ ප්‍රාතිහාර සහිතයි. ආනාපාන සතිය නම් වූ ධර්මයේ කුමක්ද? ප්‍රාතිහාර සහිතයි. එහෙමයි. කල්යාණ මිත්‍රාස් දැන් අසත්පුරුෂ ඇසුරේ ගිලිලා තාත්ත පවා මරපු ලෝකේ. එහෙම නේද? අජාසත් කුමාරයා සත්පුරුෂ ඇසුරේ වෙරිලා මෙන්න තෙරුවන් සරණේ පිහිටලා මෙන්න සසරින් ඈතර වෙනවා. ප්‍රාතිහාර නැද්ද එතකොට මේ කල්යාණ මිත්‍රාශ්‍රේ? එහෙමයි. ප්‍රාතිහාර සහිතයි. දුස්සීල භවයේ පිහිටලා සතර පායට යන ලෝක සීලවන්ත වෙලා මින කෙලෙස් දුරු කරගන්න ප්‍රාතිහාර නැද්ද සීලය? ප්‍රාතිහාර සහිතයි. එහෙමයි. එහෙනම් මේ බුදු කෙනෙක්ගේ ධර්මය ප්‍රාතිහාර සහිතයි කියලා කියන්නේ ඒකයි. ප්‍රාතිහාර සහිතයි. ආශ්චර්යයි. ඊළඟ දේශනා කරන හරි ආශ්චර්යයි. එසේ මහන්නේ මේ ඔන්න පිළිකුල් දෙහි ඒ වගේම තමයි කියනවා නොපිළිකුල් දෙහි පිළිකුල් සංඥාවෙන් වසන්න කැමති නම් ආනාපාන සතිය වඩන්න කියනවා. ඊළඟට කියනවා පිළිකුල් දෙහි නොපිළිකුල් සංඥාවෙන් වසන්න කැමති නම් පිළිකුල් දේ ඉදිරියේ නොපිළිකුල් සංඥාවෙන් ඉන්න ආසයි. ඒත් මොකද කරන්න කියන්නේ? මේ ආනාපාන සතිය වඩන්න කියනවා. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් අපිට නම් දැන් පුළුවන් ද අසූචි ගොඩක් ඉදිරියේ නොපිළිකුල් සංඥාවෙන් ඉන්න බෑනේ. එහෙමයි ස්වාමීනි. ආන බලන්න කිසි පිළිකුලක් නැතුව දැන් බලන්න ඒකනේ මේ අපේ මහා කස්සපයන් වහන්සේ. ලාදුරු රෝගී ඇඟිල්ල වැටෙනවා. අපිට දැන් කෙස් රොදක් හදිසියෙන් කැම ටික හද්දි මොකද වෙන්නේ? තුළු කැම ටික කන්නම් බෑ. එහෙමයි. ඒක හිතෙන් හදාගන්න බෑ ඒක. නමුත් බලන්න මහා කස්සපයන් වහන්සේ ලාදුරු රෝගීගේ ඇඟිල්ල වැටලා තියෙද්දි බොහොම හිත හදාගෙන ලස්සන කැම ටික කෑවනේ. විස්මිතයි. විස්මිතයි ස්වාමීනි. ධර්මීය ආශ්චර්ය. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ සම්බුද්ධත්වයේ ආශ්චර්ය. එහෙමයි. ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්න ගුණය තියෙන ආශ්චර්ය. එහෙමයි. ඊළඟට කියනවා නොපිළිකුල් දේ ඉදිරියේ පිළිකුල් දේ ඒ වගේ නොපිළිකුල් දේ ඉදිරියේ පිළිකුල් දේ ඉදිරියේ පිළිකුල් සංඥාවෙන් වසන්න කැමති සංඥා දෙකම ඉදිරියේදී ආනාපාන සතිය වඩන්න කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම දේශනා කරන නොපිළිකුල් දේහිත් පිළිකුල් දේහිත් නොපිළිකුල් සංඥාවෙන් වසන්න කැමති නම් ඒත් ඉන්න පුළුවන් කියනවා. නොපිළිකුල් දේ ඉදිරියේත් නොපිළිකුල් දේ ඉදිරියේ පිළිකුල් සංඥාවෙන් ඉන්න කැමති නම් ඒත් පුළුවන් කියනවා. කිසි පිළිකුලක් නැතුව ඉන්න කැමති නම් ඒත් ආනාපාන සතිය වඩන්න කියනවා. එහෙමයි ස්වාමීනි. ආශ්චර්ය චිත්ත සංතානයක පත්ල දෙන්න. එහෙමයි. එහි මාන්නේ පිළිකුලත් නොපිළිකුලත් කියන දෙකම බැහැර කරලා සිහියෙන් නුවණින් යුක්ත උපේක්ෂාවෙන් වාසය කරන්න කැමති නම් මොකද වෙන්නේ? ආනාපාන සතියෙන් වඩන්න පින්වත් මහන්නේ කියනවා. කිසිම එතකොට මේ හැලීම් නැති ගැටීම් නැති හැලහැප්පිලි නැති ප්‍රශ්න නැති අර්බුද නැති. එහෙමයි ස්වාමීනි. සුවපත් වූ සිතකින් ඉන්න. එහෙමයි. සුවපත් වූ හිතකින් ඉන්න. එසේ මහන්නේ මේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විවේකයෙන් හටගත් ප්‍රීති සැපයට පළවෙනි ධ්‍යානෙ උපදවගෙන වාසය කරන්න කැමති නම් මේක විස්තරය තුල තියෙනවා. එහෙමයි. දෙවෙනි ධ්‍යානෙ උපදවගෙන ඉන්න කැමති නම් තුන්වෙනි ධ්‍යානෙ උපදවගෙන ඉන්න කැමති නම් හතරවෙනි ධ්‍යානෙ උපදවගෙන ඉන්න කැමති නම් ආනාපාන සතියෙන් වඩන්න කියනවා. ඊළඟට කියන රූප සංඥා ඉක්මවා ගිහිලා අරූප සම්මේ සමාධි ආකාසානංචායතනෙ විඥානංචායතනෙ ආකින්චඤ්ඤායතනෙ නිය සංඥා නා සංඥායතනෙ උපදවගෙන වාසය කරන්න කැමති නම් කොහොමද කියන්නේ? ආනාපාන සතියෙන් වඩන්න කියන පින්වත් මහන්නේ. එහෙමයි. හඳුනා ගැනීම විදීම් දෙකම සංවේදී නොවි නිරුද්ධ වෙච්ච. ඒ දෙකම නිරුද්ධ වෙච්ච.
ඒකට කියනවා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා. ඒ සමාපත්තියෙන් වාසය කරන්න කැමති නම් ආනාපාන සතියෙන් වඩන්න පින්වත් මහන්නේ කියනවා. තව ලස්සන කාරණාවක්. මහණෙනි දියුණු කරන ලද මෙසේ බහුල කරන ලද ආනාපාන සමාධිය ඇති කල්හි සැප වේදනාවක් විඳිනනම් ඒක අනිත්‍යයි කියලා දැනගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒක හිත බැස ගන්න නැහැ කියනවා. හරි ලස්සනයි. එහෙමයි. හිත බැස ගන්න නැහැ. දුක් වේදනාවක් විඳිනනම් අනිත්‍යයි කියලා දැනගන්නවා කියනවා. සිත බැස ගන්න තු ඉන්න පුළුවන් කියනවා. එහෙමයි. ආනාපාන සතිය. සැප දුක් රහිත විඳීමක් විඳිනනම් අනිත්‍යයි කියලා දැනගන්නවා කියනවා. බැස ගන්න නැතුව කෙලිස් තැවරෙන්නේ නැති සිතින් මේ ඉන්නවා කියනවා. අතර මේ බොහෝකට වඩපු ආනාපාන සති සමාධිය තියෙන කෙනා දන්නවා කියනවා. කය තියෙනකන් ජීවිතේ තියෙනකන් විතරයි මේ විඳින්නේ කියලා. ඇලුන් නැති ගැටුණු සැති කෙලෙස් හටගන්න නැති හිතින් සූපත් වූ සිතින් වාසය කරනවා. එහෙමයි ස්වාමීනි. මෙතරම් ආනිසංස ගොඩක්. එහෙමයි. එකම දහමකි. ස්වාමීනි මෙතරම් සුවයක් සැපයක් නිදහසක් ආනාපාන සතිය. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ඩිංග හරි ආනාපාන සතිය වඩන්න පින්වත්. එහෙමයි ස්වාමීනි. අඩු ගානේ දවසට විනාඩි 5 හරි උදේ 5 විනාඩි හවස 5 රැට විනාඩි 5. එහෙමයි. ගොඩක් කරන්න ගියොත් එකපාරට තමයි කඩා කප්පලලා යයි. ඒක මිහිරත් විඳින්න ඕන. එහෙමයි ස්වාමීනි. මිහිරත් විඳින්න සමහරට මුලින් පොඩ තමයි පුරුදු කරගන්න ඕන. ඊට පස්සේ කාලය මාසයක් විතර ඒක පුරුදු කරලා විනාඩි 10ට පුරුදු කරන්න ඊට පස්සේ. එහෙමයි. ඊට පස්සේ ඒකත් තව මාස දෙකක් විතර පුරුදු කරලා විනාඩි 15ට පුරුදු කරන්න ඊට පස්සේ. මේක පැය ගණන් එක පාට කරන්න යනවනේ කට්ටිය. ඊට පස්සේ ආයේ සති ගානක් වෙනකම් මොකක්වත් නැහැ. ඒකයි වෙන්නේ. එහෙමයි. ඊළඟට කියන බුදුරජාණන් දේශනා කළ අපි ආනාපාන සතිය ගැන දැන් බලන්න ආනාපාන සතිය මේ උද්දච්ච කුච්ච නීවරණට කොච්චර උඩ අස්වැසිල්ලත්. එහෙමයි ස්වාමීනි. ඒවත් එක්කනේ අපි මේ දේශනා ටික ඔක්කොම ගත්තේ කතා කරන්න. ඊළඟට කියන මම වෙමි යන මාන්නි මුලින්ම නැසීමට කොහොමද කරන්න කියන්නේ? අනිත්‍ය සංඥාව වඩන්න කියනවා. කියන්නේ ආධ්‍යාත්මේ මම කැරකින දෝංකාරයක් තියෙනවා. එහෙමයි. ඒක නැති වෙන කොහොමද? හරි පුදුමයි. අනිත්‍ය සංඥාව හිතේ පුරුදු කරන්න ඕන. එහෙමයි. මේ ඇස අනිත්‍යයි, ඇසට පේන රූප අනිත්‍යයි. කන අනිත්‍යයි, කනට නැසෙන ශබ්ද අනිත්‍යයි. නාසය අනිත්‍යයි, නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි. දිව අනිත්‍යයි, දිවට දැනෙන රසය අනිත්‍යයි. කය අනිත්‍යයි, කයට දැනෙන පහස අනිත්‍යයි. මනස අනිත්‍යයි, මනස දැනෙන අරමුණු අනිත්‍යයි කියලා හිතේ අරමුණු කරවන්න නැහැ මොතිස්සේ. එහෙමයි ස්වාමීනි. විචිකිච්ඡාව පව දුරු වෙන්නේ මෙතනින් තමයි. විචිකිච්ඡා නීවරණ නැති වෙලා යන්නේ මෙතනින්. අපි ඊළඟ කතා කරන්නේ මේක. එහෙමයි ස්වාමීනි. ඒතර ඒව නැති වෙන්න ගොඩාක් මේ අනිත්‍ය සංඥා, පටිච්ච සමුප්පාදේ, අනාත්ම විමසීම ගොඩක් උපකාරයි. ඒක අපි ඉස්සරහට විස්තර කරන ගොඩක්. ඒතර බලන්න දේශනා කරනවා මේ ගිය අනිත්‍ය සංඥා වඩන භික්ෂුවට අනාත්ම සංඥා පිළිටනවා කියන හරි ආශ්චර්යයි. එහෙනම් මේ අනිත්‍ය සංඥා වඩන එකේ අන්තිමට පිළිටන තැන කොහමද? තමන්ගේ හිතේ අනාත්මය ප්‍රකට වෙනවා. රූපේ අනාත්මයි කියලා තමන්ට ප්‍රකට වෙනවා. එහෙමයි ස්වාමීනි. වේදනාව අනාත්මයි තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියලා තමන්ටම ප්‍රකට වෙනවා. හඳුන ගන්න දේවල් තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියලා තමන්ටම ප්‍රකට වෙනවා. සිතවිලි තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියලා තමන්ටම ප්‍රකට වෙනවා. එහෙමයි. දැනගන්න දේවල් විඥානේ තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියලා තමන්ටම ප්‍රකට වෙන්න පටන් ගන්නවා කියන කොහොමද? අනිත්‍ය සංඥා වඩද්දී කියන එක සිද්ධ වෙන්නේ. ඒකේ අන්තිම කෙලවර තමයි ඒතරට අනාත්මය ප්‍රකට වෙන්න තැන තියෙන්නේ. එහෙමයි. එහෙනම් අනිත්‍ය සංඥා කොච්චර වඩන්න ඕනද කියලා තේරුම් ගන්න ඕකද? අනාත්මය ප්‍රකට වෙනකන් අනිත්‍ය වඩන්න ඕන. එහෙමයි. ඒතර ප්‍රශ්නේ නැහැ නේද? එහෙමයි ස්වාමීනි. හරි ලස්සන බලන්න මේ ධර්මයේ පැටලෙවි නේ. එහෙමයි ධර්මයේ ස්වාමීනි. හැමතිස්සෙම තමන්ගේ අඩුවයි ප්‍රකට වෙන්නේ එතකොට. අනාත්මය ප්‍රකට නැත්නම් අනිත්‍ය සංඥා වෙන්නමද? එච්චරයි. එහෙමයි. එච්චරයි. ඊළඟ විස්තර කරනවා අනාත්ම සංඥාව ඇති භික්ෂුවගේ සිත ආස්විමානේ මුළුමනින්ම නැතිලා යනවා කියනවා. මම කියන දෝංකාරය මොකද වෙන්නේ? මගේ කියන දෝංකාරේ නැතිලා යනවා කියනවා. අනාත්ම ප්‍රකට වෙච්ච ගම. රූපේ තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියලා තමන්ගේ හිතේ ප්‍රකට නම් මම කියන දෝංකාරේ හිතෙන් නිරුද්ධ වෙනවා. සැප දුක් උපේක්ෂා විඳීම් තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියලා තමන්ගේ හිතේ සංවේදී වෙලා නම් තියෙන ප්‍රකට වෙලා නම් තියෙන අවබෝධ වෙලා නම් තියෙන්නේ තමන්ගේ හිත ඇතුලේ විඳීම් වලට මම කියලා දෝංකාරයක් දෙන්නේ. එහෙමයි. මගේ විඳීම් කියලා දෝංකාර දෙන්නේ. හඳුන ගන්න දේවල් තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියලා තමන්ගේ හිතේ ප්‍රකට වෙලා නම් තියෙන සංවේදී වෙලා නම් තියෙන අවබෝධ වෙලා නම් තියෙන්නේ
තමන්ගේ හිතේ පංච උපාදානස්කන්ධේ මම මගේ කියලා ගන්නෑ. අන්න මානය කියන එක නිරුද්ධ වෙලා යනවා කියලා. එහෙමයි ස්වාමීනි. චේතනාව කියන එක තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියලා තමන්ට අවබෝධ වෙලා නම් තියෙන්නේ. විඥානය කියන එක තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියලා තමන්ට අවබෝධ වෙනවා. එන එක අවබෝධ වෙන්නේ කොහොමද? අනිත්‍ය සංඥාව වඩමින් ඉන්න තියෙන වෙන දෙයක් නෑ. එහෙමයි. එහෙනම් පංච ධර්මයක් මත පිහිටලා රාගය දුරු කරන්න මේ කයේ තියෙන්නේ මේ අසුචි කියලා හැමතිස්සෙම සිහි කර කර වෛරය දුරු කරන්න මිත්‍ර සිතුවිලි හිතේ උපද්ද ඊළඟට කොහොමද ආනාපාන සති අරමුණ ටික ටික පුරුදු කර කර අනිත්‍ය සංඥා වඩමින් ජීවිතේ ධර්මයට පුදන්නයි තියෙන්නේ එච්චරයි. මේක අවබෝධ වෙන්නේ කවද්ද කියලා හිත හිතා ඉන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. සතුටු වෙන්න Tamanට කල්ප ගන්න සසරි කරන්න බැරි වෙච්ච දේ කරා කුමක්ද? ධර්මයට දීපිදුවා කියලා. මහ පොළොව වෙනුවෙන් දීපිදුපු සසරේ. කිවල්තරවල වලින් දීපිදුපු සසරේ. දරුව මුණු පුරම් මිනු පිරිවෙන් වෙනුවෙන් දීපු දාගෙන මෙරිච්ච සසරේ මම මේ ජීවිතේ ධර්මයේ වෙනුවෙන් දීපිදුවා කියලා මැරෙන්න පුළුවන් නම් හිත හදා ගන්න පුළුවන් නම් එහෙමයි. අන්න ඒක තමයි ආශ්චර්යය. එහෙමයි ස්වාමීනි. මොකද ඒක කන පිට පෙරලා ගන්නවා කියන එක තමයි ලේසි නැත්තේ. අඩු ගන්න ගෘහ ජීවිතේ ඉන්න කෙනා හිතන්නේ මේ කටයුතු කරගෙන යුතුයකම එතකොට ධර්මයක්. යුතුයකම කර කර අඩු ගන්න මේ ධර්මයන් තුල පිහිටලා ඉන්න ඕන. ඒකට තමන් හිතන්න ඕන තමන් සසරේ තමන්ට මෙහෙම දෙයක් උදා කරගන්න බැරි වෙච්ච ජීවිතේ අනේ මට මෙහෙම ධර්මයේ මේ යම් ආකාරයේ හුරු කරලා පුරුදු කරලා මට මැරෙන්න පුළුවන්කම තියෙනවානේ. ඒතර ඊළඟ ජීවිතේ පුරුද්ද තමන්ගේ ජීවිතේ බලවත් අංගයක් බවට පත් වේ. එහෙමයි. සමහර විසාකාවල 7 අවුරුද්දේ අවබෝධ කරේ සසරේ අර පිරු යම් මේ වගේ ගුණ සම්පatti ටිකක් නිසා. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් වහන්සේ කාලේ පොඩි වයසෙම අවබෝධ කළේ සසරේ මේ පුරුද්දක් තිබිලා තියෙනවා. ඒ පුරුද්ද තුල පිළිහිట్లా හිටපු කෙනා ඊළඟ ජීවිතේදී මොකද වෙන්නේ? අර පුරුද්ද පොඩි කාලේ මිස්මතු වෙනවා. එහෙමයි. දැන් කල්යාණ මිත්‍රෙක් නැඹුරු වෙච්ච කෙනා ඊළඟ ජීවිතේ කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්න පුළුවන් පරිසරයකනේ තමන් උපදින්නේ එතකොට. ඒක තමයි ආශ්චර්යය එක. එතකොට ඒක තමයි මේ ලෝකේ ධර්මතාවය. දැන් බලන්න බටහිර යුරෝප සමහර අයට කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන දුර්ලභ හරියට ලැබෙනවනේ සමහර අයට. හරි පුදුමයි මේක. එහෙමයි ස්වාමීනි. එක්කෙනා දෙන්නයි ඉන්නේ. ලැබෙනවනේ කට්ටිය. එහෙම ලැබිලා ධර්මයේ හොයාගෙන ඇවිල්ලා ලංකාවේ පැවිදිලා පිළිවෙත් පුරන කී දෙනෙක් ඉන්නවද? එහෙමයි. ඒත් බලන්න මේ අය දුරු රටක ඉපදුනත් සසරි පිරු ධර්මයේ නිසා Taman ටික උපද්දලා දෙනවා අපා. එහෙමයි. සමහර විහාරස්ථාන තියෙනවා මට ඒ විහාරස්ථාන තියෙන අර සුසුසු කෙනාට ධර්මයේ ලැබෙන කම විතර මට ඒ විහාරස්ථාන වැහිලා ඊට පස්සේ. ඒක තමයි පින කියලා කියන්නේ. ඒක තමයි මේ ධර්මය පුරුදු කරන්නේ කියන ආශ්චර්යය. එහෙමයි. ඒ නිසා ධර්ම දාණය දෙන පිරිස සතුටු වෙන්න එකම ධර්ම දානයකින් බොහෝ පුණ්‍යඵල. කල්යාණ මිත්‍ර ආශ්‍රය, දෙව් මිනිස් ලෝකයා සීලේ පිහිටවීම, දසකතාවේ සමාදන් කරවීම, මේ විලාවේ කෙලෙස් දුරු කරන වීරියක් චිත්තසංතානයේ දෙව් මිනිස් ලෝකයාගේ ඉපදවීම. එහෙමයි. ප්‍රඥාලාභී මේ විලාවේ චිත්තසංතානයේ කෙනෙකුගේ හිතේ ඉපදවීම මේකම ධර්ම දාණය කරන්නේ. ඒ නිසා ඒ උතුම් දාණය දෙව් මිනිස් ලෝකයට දුන්නා නම් ඒ සියල්ලගේම හිමිකරුවෙක් බවට පත් වෙන්න ඔබට අනිවාර්යයෙන් මේ පින අනුග්‍රහ කරනවා. ඒ නිසා සසර පුරාවට කල්යාණ මිත්‍ර සම්පත්තිය නම් උතුම් ධර්මී, සීල සම්පත්තිය නම් උතුම් ධර්මී, ආරද්ධ විරිය නම් උතුම් ධර්මී පිහිටන්නට, ප්‍රඥා ලාභය ලබන්නට මේ පින්වත් සියලු දෙනාටම මේ ධර්ම දාන මේ පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් සිතක් ඒකාන්ත වශයෙන්ම ශ්‍රී සද්ධර්මයෙන්ම අභිෂේක ගන්වන උදාර නිෂ්ඨාවටම පමුණවන භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පවිත්‍ර නිර්මල ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පවසා වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් W කසුන් මදුසංග පින්වත් මහත්මයා විසින්. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්ම රාජයා
සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඒ වගේම සුමන සම දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පුණ්‍යාන් භාව බලයෙන් සුවපත් වේවා. ඒ වගේම සම්බුදු සසුන සුරකින ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවියන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දිවියෝ දුතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේට, මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මේ ශ්‍රද්ධා මාධ්‍යාලයේ කටයුතු කරලා කැපවෙන මේ මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය මීට වසර 5කට පෙර මිය පරලෝකීය MW රූපවති ආච්චි අම්මාට, මීට වසර 40කට පෙර මිය පරලෝකීය JA සුවනීරිසියාට, 1980 අප්‍රේල් මාස 14 වන දින මිය පරලෝකීය JA නිමල් කරුණාතිලක මාමාට මේ පින් අනුමෝදන් වේවා. සසර පුරා ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පින්වත් W කසුන් මදුසංක පින්වත් මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගැනීමෙන් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු පින්වත් W කසුන් මදුසංක මහත්මයා ප්‍රධාන පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කරගනිමින් ධර්ම දානමය පින්කම සිදු කරන්න හැම හිතකම දහම් දජේ නන්වන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071328288 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් පරම නිෂ්ඨාවක් පිළිබඳව උදාර ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාළ ඒ සාත්‍රු සම්පත්තිය පිළිබඳව මහත් වූ ප්‍රසාදයට පැමිණෙමින් ජීවිතයට ධර්මය උකහා ගන්න තිබෙන දුර්ලභ අවස්ථාව පිණිස හැම දිනාටම ධෛර්යය උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.